නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද උතුම් පුන් පොහෝ දිනයක් නිසා හැම දිනාටම සීලෙහි පිහිටන්නට ලැබිච්ච භාග්‍යවන්ත දවසක්. සාමාන්‍යයෙන් පින්වත්නි, තමන් කැමති විහාරස්ථානයකට ගිහිල්ලා ඒ විහාරස්ථානයේහි සීලෙහි පිහිටන්න හුරු වෙච්ච ඔබත් අද දවසේ තමන්ගේ නිවස විහාරස්ථානයක් වගේ කරගෙන ගෙදර ඉඳලා සිල් සමාදන් වෙලා ධර්මයේ අහන්නට ඇති. දහම් රසය නිවසේ සිට විඳින්න ඇති. ඒ වගේම ඔය අතරේ අපි දන්නවා බොහෝ දෙනෙක් ඉන්නවා බවුන් පැලැස්සට එන්න සම්පූර්ණ සූදානමින්ම ඉඳලා මේ අද දවසේ ඇඟිලි ගැන ඉඳලා මම යනවා අසවල් දවසේ කියලා ඇඟිලි ගැන ඉඳලා රටේ උද්ගත වෙච්ච තත්වයක් එක්ක එන්න බැරි වෙච්ච අයත් මේ මොහොතේ මේ දේශනේ ශ්‍රවණය කරගෙන ඉන්නවා. අපි දන්නවා පින්වත්නි, ජීවිතේ ස්වභාවය අවිනිශ්චිතයි. ඒ අවිනිශ්චිත බව අපිට කොතනදී හරි විශ්වාස කරන්න පුළුවන් අල්ප මාත්‍ර වූ තැනක් මේ සසරේ මුණ ගැහෙනවා නම් පින්වත්නි, ඒ සසර සුන්දරයි. ඒ නිසා ඔබ තේරුම් ගන්න එක දෙයක්, මේ සුන්දර නැති සසරේ අපිට කොතන හරි නිශ්චිතව ඒකාන්ත කරලා විශ්වාස කරන්න පුළුවන් දෙයක් තැන කොහෙවත් නැහැ. ඒ නිසා අපි දන්නේ මේ හුස්ම ගන්නවා තව චුට්ටකින් මොනවා වෙයිද කියලා. අපි හැමෝම ඒ නිසා මේ මොහොතේ මේ ගෙවන අවස්ථාව ජීවිතේ සැනසීම ඇති කරන, අවබෝධය ඇති කරන මොහොතක් කරගමු. මේ මොහොත පින්වත්නි ධර්මයට හිත යොමු කළ මොහොත කරමු. මොන මොහොතද මේ මොහොත? අර එක්තරා මහත්මයෙක් එතුමාගේ මරණාසන්න මොහොත එතුමාට ඕනකමක් තිබ්බා ධර්මයේ ගැන විමසන සිතක් එක්ක ධර්මයෙන් පිළිසරණක් යන ජීවිතයේ අන්තිම සිත චුතිසිත එයාට හොඳ යහපත් විදිහට හසුර ගන්න ඕනේ කියලා. හැබැයි මහත්තයා සාමාන්‍ය දෛනික ජීවිතේ එහෙම ඕනකමක් තීච්ච කෙනෙක් නෙමෙයි. ඒ අපි ඒ වෙලාවේ ඒ සිද්ධිය ආරංචි වුණාට පස්සේ කිව්වේ අන්තිම මොහොත හරි ගස්ස ගන්න ඕන නම් මේ මොහොත හරි ගස්ස ගන්න කියලා. ඇයි ඒ පින්වත්නි, අන්තිම මොහොතක් කොයි මොහොතේ හෝ මේ මොහොතක් වෙන හින්දා. මේ මොහොත කොයි මොහොත හෝ අන්තිම මොහොතක් වෙන හින්දා. අපි ආයෙත් ඔබට ඒ කරුණු දෙක කියන්න. අන්තිම මොහොත කොයි මොහොතේ හෝ මේ මොහොත වෙනවා. මේ මොහොත කොයි මොහොතේ හෝ අන්තිම මොහොත වෙනවා. ඒ නිසා අන්තිම මොහොත හරියට රැක ගන්න මේ මොහොත තමයි හරියට රැක ගන්න ඕනේ. හිත මේ මොහොතේ රැකගත්ත කෙනා කොයි මොහොතේ හෝ අන්තිම මොහොතේ රැකගත්ත හිතක් ඇති කෙනෙක් විදිහට මැරෙයි. ඒ නිසා පින්වත්නි, අපි දැන් මේ බවුන් පැලැස්ස ගොඩ නැගුවෙත් ඔබට ධර්මයේ පිළිබඳව සමහරවිට නිවසේ සිට ලබන්න බැරි පුහුණුව බුදුරජාණන් වහන්සේ වදාළේ පුහුණුව භාවිත බහුලීකත බහුල වශයෙන් පුහුණු කරන්න තියෙන වැඩපිළිවෙල
ඒ පුහුණුව අපිට නිවිසනසිල්ලේ බොහෝම නිෂ්කලංකව ජීවිතේ පුහුණු වෙන්න භාවිත බහුලීකත බහුල වශයෙන් භාවිතා කරන්න යම් කිසි පුහුණුවක සුදුසු පරිසරයක් බවුන් පැලැස්ස නිර්මාණය කරලා තියෙනවා. දැන් අද මම හිතන්නේ දහවල් 2 සිට 3 දක්වා පැවැත්වුණු ධර්ම දේශනාවට මගේ බොහෝම කල්යාණ මිත්‍ර අපේ සහෝදර ස්වාමීන් වහන්සේ නමක් වන සගම අනෝමදාස ස්වාමීන් වහන්සේ වැඩම කළා. එතන උන්වහන්සේ මීට බොහොම ස්වල්ප වේලාවකට පෙර තමයි මේ භූමියෙන් නැවත වැඩි 3ට දේශනේ අවසන් කරලා උන්වහන්සේ බොහෝ වේලාවක් මාත් එක්ක සක්මන් මළුව පිහිටලා තියෙන ඇත්තට මේක වේලු වනයක් උණ වනයක් අවුරුදු 2කට පෙර මහා පස් ගොඩක්. හැබැයි අද වෙනකොට හිත නිවන උණ වනයක් උණ ගස් පිරිච්ච වේලු වනයක්. මේ භූමියට උන්වහන්සේ ගියාට පස්සේ උන්වහන්සේ මට කියනවා ගෞතම මහරහතන් මම ගොඩාක් සමහරලාට ආරණ්‍ය වලට ගියාට පස්සේ මට මහ ගුප්තකමක් දැනෙනවා එතන. භාවනා කරන්න හිම ලොකුවට හිත ඇලෙන්නේ නැහැ. හැබැයි මට මේ වනයේට ආවට පස්සේ මේ භූමියට ආවට පස්සේ මෙහෙම වාඩි වෙන්න නැත්නම් කියලා හිත ඇලෙනවා ඒකට කියලා. පින්වත්නි ජීවිතේ සමහරලාට ඔබ දැකලා දෙනවා කාමයට ප්‍රිය කරන අය. කාමයට හිත බර වෙච්ච අය ඇතැම් තැන් තියෙනවා කාම රාගී සිතින් ඇලිලා යන. සමහර තැන් කාමයේ ඇතුළේ හිත බැහැ ගන්න. එහෙම තැන් තියෙනවා හිත බැහැ ගන්න. ඒ කාම භෝගී කෙනාට කාමයේ තුල රාගයෙන් හිත බැහැ ගන්න තැන් වගේම භාවනාවට රතිය තියෙන කෙනාට භාවනාවට කැමැත්තක් තියෙන කෙනෙකුට උනත් යම් කිසි තැන් තියෙනවා මේ ලෝකෙ දෙන්න ගියාට පස්සේ හිත ඒකට ඇලෙනවා. භාවනා රතිය කියලා එකට කියන්නේ. කාම රතිය කියන එකනේ සාමාන්‍ය මිනිසුන්ට උරු. නමුත් පින්වත්නි භාවනා රතියක් කියලා එකක් තියෙනවා. තැනකට ගියාට පස්සේ අනේ මට මෙතන S2 පියාගෙන වාඩි වෙන්න නැත්නම් කියලා හිතනවා. මටත් මෙතන සමාධිය පුහුණු කරන්න නැත්නම් කියලා හිතනවා. පින්වත්නි විශේෂයෙන්ම මට මේ බවුන් පැලස් හදවත වගේ දැනෙන තැන් දෙකක් තමයි මැටි ලෙන් කුටි පිහිටලා තියෙන මේ මොහොතේ අපි ධර්මයේ සජීවීව මේ ශ්‍රවණය කරන ශාලාව. රහතන් වහන්සේලා මීට වසරකට පෙර එක ලෙනක් ඇතුළේ එක රහතන් වහන්සේ නමක් බැගින් රහතන් වහන්සේලා මේ ලෙන් පරිහරණය කළ අය 13 වහන්සේලාගේ වන්දනාවේදී අපිට මතකයි. net fm ඔස්සේ පින්වත්නි ඔබ නේත්‍රාභි වන්දනා මහා ධාතු නමස්කාර උතුම් පින්කම් ඔබේ ජීවිතේ අනුස්මරණය කරන්නේ උතුම් පින්කම් ඔබ සිහිුණත් හදවතින් වන්දනා කරන්නේ උතුම් පින්කම් වල මම හිතන්නේ අවසාන නේත්‍රාභි වන්දනා ධාතු නමස්කාර පින්කම් මේ භූමියේදී මේ අපි දේශනේ සිද්ධ කරන ශාලාවේදී ඒ උතුම් ධාතුන් වහන්සේලා උදෙසා අපි වන්දනා කරගන්න ලැබුණ පින්වත්නි කොරෝනා වසනේ ආරම්භ වෙන්නට ඔන්න මෙන්න තියලා එදා අපේ ඒ රහතන් වහන්සේලා මේ ලෙන් වල වඩා හිඳුවලා එක මැටි ලෙනක් ඇතුලේ එක රහතන් වහන්සේ නමක් බැගින් වඩා හිඳුවලා උන්වහන්සේලාගේ පළමු පරිහරණයට ඒ සුද්ධ පරිහරණයට අපි මේ ලෙන් පූජා කළා. පින්වත්නි අදත් ඒ ලෙනක් ඇතුළට අපි කවුරු හරි කෙනෙක් ගිහිල්ලා වාඩි වෙනකොට හිතට ලොකු රතියක් එනවා. ඒ රතියට කියනවා භාවනා රතිය. ඒ භාවනා රතිය උන්වහන්සේලා පරිහරණය කරපු නිසාමද මන් දන්නේ මේ ලෙන් ඇතුළේ හොඳට දැනෙනවා. ඒකෙම මේ සක්මන් මළුවට ගියාට පස්සේ ඒක හොඳට දැනෙනවා. ඒ නිසා මට සගම අනෝමදාස ස්වාමීන් වහන්සේ කියපු වචන ටිකෙන් තේරුණා ස්වාමීන් වහන්සේලාට බව. ඒ උනාට මට ඉල්ලීමක් කරා. සනස අපි මේ net.fm එකේ දේශන කරන ස්වාමීන් වහන්සේලාට වෙනම එක දවස් ටිකක් වෙන් කරගමුකෝ. මේකේ පුහුණු වැඩසටහනට. මමත් වඩින්නම් කියලා උන්වහන්සේ විශේෂ යෝජනාවක් කරා. පින්වත්නි සංඝයාට පවයි ප්‍රයෝජනයක් හිතට දෙන්නවා නම් මායේ ඔබටයි පවරන්නේ net අහන පින්වත් ඔබ
ඒ වගේම මේ උතුම් net රේඩියෝ මේ භූමියම මේ සමාජයට රටට ශ්‍රාවකයන්ට දායාද කළේ. ඔබට පින්වත්නි සිතට සැබෑම පිළිසරණ සිතට සැබෑම රැකවරණයක් දෙන්න නම් ඔබේ මනස ඒ වගේ භාවනාව රතිය ඇති හිතක් බවට පත් කරගන්න. දැන් අපි ලෝකේ දකින එක එක්කෙනා අතරේ ඉන්නවා සමහරු හරි කෙලෙස් අධිකයි. හරියට තරහ යනවා. මට හරියට රාගය ඇති වෙනවා. සමහරවිට බය ඇති ගැනීම වගේ කෙලෙස් මොහය පැත්තෙන් හරි බලවත් සමහර අය. ඒ සමහරනේ අපිට පේන එක උපතින්ම වගේ තියෙන එක. සමහර අය එහෙම නැහැ. සමහර අය හරි නිවිලා. හරිම නිකන් එහෙම තරහ යන්නේවත් නැහැ කියලා හිතන සමහර අය දැක්කට පස්සේ ජීවිතේ ඒකේනා තරහක් ගත්ත දවසක් අපි කවදාවත් දැකලා නැහැ කියලා අපි හිතනකොට එහෙමයි අපිට මොන ගෑනේ. ඒ සමහරු තරහක් ගිහිල්ලා තරහ ඇති වෙච්ච ස්වරූපයෙන් ප්‍රතික්‍රියා කරපු දවස ජීවිතේට දැකලා නැහැ. එහෙම ඉන්නවා. ඒත් එයාලා උපතින්ම කෙලස් අඩුයි වගේ අපිට පේනවා. පින්වත්නි ඔක ලස්සන උපමා කරන බුදුරජාණන් වහන්සේ අඹ වලට උපමා කරලා අඹ ගෙඩි 4ක් තියෙනවා මේ ලෝකේ. එක අඹ ගෙඩියක් තියෙනවා. මේ අඹ ගෙඩිය පිටින් අමුයි. හැබැයි මේ අඹ ගෙඩිය ඇතුලෙන් ඉදිලා. එහෙම අඹ තියෙනවනේ පිටින් අමුයි බැලුවම නිකන් ඉදිලා නෑ වගේ. කොළ පාටයි පොත්ත. හැබැයි ඇතුලෙන් ඉදිලා එහෙම අඹ තියෙනවා. ඒක බුද්ධ කාලෙත් තිබිලා තියෙනවා. සමහර අඹ තියෙනවා පිටින් ඉදිලා පොත්ත කහ වෙලා හැබැයි ඇතුලෙන් බැලුවට පස්සේ අමුයි. එහෙම ඒවත් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ඒ කාලෙත් එහෙම තිබිලා තියෙනවා. ඊට පස්සේ සමහර අඹ තියෙනවා පින්වත්නි පිටිනුත් තමයි කිසිම කතාවක් නැහැ ඇතුළත් තමයි. එහෙම අඹක් තියෙනවා. ඊළඟට තවත් අඹයක් තියෙනවා ඇතුළත් ඉදිලා පිටත් ඉදිලා. එහෙම අඹ ඒක සාමාන්‍ය අපි දන්න කියන ඉදිච්ච අඹ කියන එකේ ස්වභාවය. දැන් ඔය 4 වර්ගෙම අඹ තියෙනවා. බුදුරජාණන් වහන්සේ දාලා මේ ලෝකේ මිනිස්සු අතරේ ඔය වගේ 4 පිරිසක් ඉන්නවා. එක පිරිසක් කියනවා එයාගේ පිටින් අමුයි වගේ. බැලුවට පස්සේ බාහිරින් යාව කිසිම පැහැදීමක් ඇති වෙන සංවරයක් නැහැ. සාන්ත නැහැ. සංසුන් නැහැ. පිටින් බැලුවට අපේ හිත පහදින්නේ නැහැ. හැබැයි යාගේ අභ්‍යන්තරයාගේ මනසේ චතුරාර්ය සත්‍ය ගැන හොඳ සියුම් අවබෝධයක් තියෙනවා. පිටින් බැලුවට ඒක තේරෙන්නේ නැහැ. මේ අපෝ මේ මෙහෙම කතා කරන මෙයාට කොහෙද ධර්මය ගැන අවබෝධය කියලා අපිට හිතන විදිහට යා හැසිරෙනවා. හැබැයි යාගේ ඇතුලේ චතුරාර්ය සත්‍ය කියන ඊටාම සියුම් අවබෝධයක් තියෙනවා. මෙන්න මේ කෙනා ලෝකේ ඉන්නවයි කියුවා. එයා හරියට පිටින් අමුයි හැබැයි ඇතුළ ඉදිච්ච අඹ වගේ. පින්වත්නි දැන් අපි කව තව වෙරිසක් ඉන්නවයි කියලා පිටේ ඉදිලා හැබැයි ඇතුළ අමුයි. ඒ වගේ අයත් ඉන්නවා ඒක ලෝකේ. එයා මොන වගේද? හරි ශාන්තයි. හරිම සංවරයි. කතා බහ කරනකොට හිත පහදිනවා. එයා සාමාන්‍ය ජීවිතයේ කෙනෙක් ඇසුරු කරන ඉතින් මෙයා මාර්ගඵල ලබලා කියලා. හරිම සංවරයි. තරහ බින්දක් නැහැ. කිසිම විදිහකට අකුසලයක් පේන්නේවත් නැති තරම් හරිම විචකිනේ. අන්න හොද්දට පිටින් අමුයි නෑ ඉදිලා. යා හොද්දට ඉදිච්ච ස්වභාවයෙන් පේනවා. හරිනතයි වගේ පේනවා. හරිම ශාන්ත. හරි හොද්දට හිත ඉක්මව ගත්ත කෙනෙක් කියලා වෙන නමුත් ඇතුලෙන් බැලුවට පස්සේ මේ ලෝකේ අවබෝධයක් නෑ. චතුරාර්ය සත්‍ය ගැන කිසිම අවබෝධයක් නෑ. අනේ ඇතුළ අමුයි. හැබැයි පිටේ ඉදිලා. ඒක කෙනෙක්. ඊට පස්සේ අපි කිව්වා මේ දෙපැත්තම අමුයි. ඇතුළත් තමයි පිටත් තමයි. ඒ වගේ පිරිසක් ඉන්නවා කිසිම සංවරයක් හිත පහදීමක් ඇති වෙන්නේ
බැලු බැලමට කතා බහ කරද්දී හැම දෙයකම කිසිම පැහැදීමක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම ඇතුළෙත් මේ ලෝකයේ අවබෝධයක් නැහැ. චතුරාර්ය සත්‍ය ගැන මොන අවබෝධයක්වත් නැහැ. එහෙම අයත් ලෝකේ ඉන්නවා. එහෙමයි තමයි සාමාන්‍ය වැඩි. ඇතුළත් තමයි පිටත් තමයි. ඊට පස්සේ පින්වත්නි ඇතුළයි පිටයි දෙකම ඉදිච්ච අඹවගේ කියනවා. ඇතුළෙනුත් හොඳ ශාන්ත නිවිච්ච ස්වභාවයක එයාගේ බාහිර චරිතයට ගැළපෙන විදිහට මෙයාගේ අවබෝධයක් තියෙනවා චතුරාර්ය සත්‍ය ගැන හොඳ අවබෝධයක්. ඒ අවබෝධයට ගැළපෙන විදිහට බාහිර චරිතෙත් හැදෙලා තියෙනවා. හරි ශාන්තයි නිවිලා බැලු බැලමටම හිත පහදිනවා කතා කළා. අන්න පිටත් ඉඳලා ඇතුළත් ඉඳලා. නමුත් ඔබ තේරුම් ගත යුතු දේ තමයි පින්වත්නි මෙතනදී අපිට පිට ඉදිච්චද අමුද කියන එක නෙමෙයි අදාළ වෙන්නේ. මෙයාගේ ඇතුළේ ඉදිලාද නැද්ද? දැන් පිට ඉදිලා වගේ තියලා කොච්චර දිපතට නේ ඇතුළ අමුණා. එතකොට පින්වත්නි ඇතුළේ ඉදිලා තියෙද්දී පිට අමුයි වගේ පෙනුනත් අපිට ඒක අදාළ නැහැ. අන්න ඒක නිසා කෙනෙකුගේ ජීවිතයේ අභ්‍යන්තරයේ තියෙන ස්වභාවය බාහිරට පේන ස්වභාවය නොපෙනෙන ස්වභාවය බාහිරින් කෙනෙක්ව අපි මනින ස්වභාවය අපි ලෝකයේ තුල වෙනස් කරගන්න ඕනේ. අපිට අපි දිහා බලන්න පැත්තක් තියෙනවා වෙනවානේ. ඒක මොකද්ද? ඊටාම වටිනා සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. මෙන්න මේ අභ්‍යන්තරයේ නිවිලා වගේ පිටට පේන්නේ. හැබැයි ඇත්තටම බැලුවොත් එහෙම එයාගේ අභ්‍යන්තරේ නිවෙන්න අවශ්‍ය කරන දෙයක් එයා කරගෙන නැහැ. හැබැයි පිටින් පේනව නිවිලා වගේ. එහෙම උපතින්ම ඉන්නවා සමහරව. නමුත් එයා ජීවිතේ කොච්චර වැදගත්ද? එයා ඒ ඉන්න තැන. එයාගේ පිටින් නිවිච්චකම ඇතුලෙන් එයා අවබෝධයකටපත් වෙලා නැහැ, ස්ථාවර වෙලා නැහැ. ඒක කොච්චර වැදගත්ද? අපිට මේවා ගැන පැහැදිලි කරගන්න පුළුවන් වටිනා සූත්‍රයක් මජ්ක්‍ධිම නිකායේ තියෙනවා. අනංගන කියන සූත්‍රය. මේ සූත්‍ර පින්වත්නි සාරිපුත්ත මහරහතන් වහන්සේ ස්වාමීන් වහන්සේලාට දේශනා කරන්නේ. මේ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ හරි අපූර්ව කාරණා 4ක් ස්වාමීන් වහන්සේලාට පෙන්නනවා. මිනිසුන්ගේ හිතවල උපක්ලේශ තියෙනවානේ. උපක්ලේශ කියලා කියන්නේ උපක්ලේශ නියම් මොන වගේද කියලා හිතනවා නම් හරියට නියම් මේ කොරෝනා වෛරස් එක වගේ. ඒ කියන්නේ පින්වත්නි තියෙනවා හැංගිලා පහර දෙනවා. දැන් අපි පහුගිය කාලේ අපි දැක්කා මිනිස්සු ගෙවල් වලට වෙලා ආරක්ෂා වෙලා බොහෝම බයෙන් හිටියා. පස්සේ අන්තිමට ටික ටික මිනිස්සුන්ට තේරුණා දැන් ඉතින් හරි ආපහු ඉස්සර හිටියා වගේ යථාර්ථයට අපිට එන්න පුළුවන් කියලා මිනිස්සු කෙලින්ම අර තීච්ච බය ඔක්කොම නැති කරගෙන දුන්න සෞඛ්‍ය උපදේශ ඔක්කොම අතහැරගෙන මිනිස්සු බය නැතුව නිදහසේ මාස්ක් නැහැ මොකවත් නැහැ මිනිස්සු හොඳට ඇවිදලා කරලා ගියා අපි දැක්කා. ඉතින් මිනිස්සුන්ට ඕනුනේ ඇත්තටම මේ හැමදාම මාස්ක් දාගෙන ලෙඩ්ඩු වගේ මේ සමාජයේ ඉන්න බෑ. අපි මේකේ ඉස්සර හිටපු විදිහට ආපහු එන්න ඕනේ. ඉස්සර හිටපු තත්ත්වයට අපි ආයෙපත් වෙන්න ඕනේ. අන්න එතෙන්ට පින්වත්නි මිනිස්සුන්ට තල්ලු වෙන්න අවශ්‍ය වුණා. ඒ නිසා මිනිස්සු සාමාන්‍ය විදිහට ආපහු ඉන්න උත්සාහ කළා. මිනිස්සු හිතුවා මේක తాවකාලික ආපු ප්‍රශ්නයක්. දැන් මේ ප්‍රශ්නේ ආයෙ ගිහිල්ලා ඉවරයි. හැබැයි උපක්ලේශ හිත්වල තියෙනකොට පින්වත්නි මතුවලා එනවා. රාග මතුවලා එනවා, ද්වේෂ මතුවලා එනවා, මෝහ මතුවලා එනවා. ඒ වගේ කොරෝනාත් නිකන් අලුයට ගිනි පුපුරු වගේ. අපි හිතුවට ඉවරයි කියලා ඉවර නැහැ. ඒක එයා ඉවර නැහැ. එයා ආය අලුත් ඒවායින් එළියට එනවා. එයා හිතියකට වඩා ප්‍රබල වෙලා එළියට එනවා. මේ උපක්ලේශත් හිත ඇතුලේ ආන් කොරෝනා වගේ තමයි. සමහරවිට ඉතින් මට එක මහත්තයෙක් පහුගිය දවසක් කියන සයින්හස ඉස්සර වගේ නෑ මම උදේ පාන්දර නැගිට්ටට පස්සේ දෙමළ භාවනා කරන්න හිතෙනවා. මම ඉස්සර වගේ නෙමෙයි මට ටක් ගාලා
මොකක් හරි වැරදි දෙයකට හිත ගිය ගමන් ටක් ගාලා හිතෙනවා මේක වැරදි. මේක කරන්න හොඳ නැහැ. ඉස්සර වගේ නෙමෙයි. මට දැන් ඒක පේනවා හිතෙනවා. මට හරි සතුටුයි. එතුමා දැන් මේ සිත ධර්මයේ පැත්තට බර වෙච්ච එක පිළිබඳව එතුමා හිතනවා. ඒ සිතේ ස්වභාවය පිළිබඳව. දැන් ඉතින් මේ කොහොම දිගටම ඉස්සරහට යයි. නෑ බින්වත්නි කොරෝනාත් දැන් නෑ කියලා හිතාගෙන අපි ගානක් නැතුව අවුරුදු කාලේ මිනිස්සු එකට එකතු වෙලා ගුලි වෙලා අවුරුදු සැමරුවා වගේ. හිතේ තියෙන අර භාවනාවක හරි මොකක් හරි සංසුන් හිතක් එන එක කවුරු හරි කෙනෙක් හිතනවා මේක දැන් ඉතින් දිගටම යයි. කිසි බයක් වෙන්න දෙයක් නෑ. ඔබ හොඳට දැන් දිගටම යයි කියලා හිතනවා. ඔබ හිතන්නේ එහෙම නෑ. මේ හිත විශ්වාස කරන්න බෑ. එයාට දහවලුත් අපි කතා වුණා අපේ ස්වාමීන් වහන්සේලාත් මේ මට දැනුවත් කරේ මම තාම ගරු කරපු ගොඩාක් අපි ප්‍රිය කරපු හරිම ශ්‍රද්ධාවන්ත ස්වාමීන් වහන්සේ නම. ගොඩාක් ශ්‍රද්ධාවෙන් කටයුතු කරපු ස්වාමීන් වහන්සේ නම. හිතා ගන්නවද මේ උපවදී වෙන. හොඳ ශ්‍රද්ධාවකින් කටයුතු කරපු ස්වාමීන් වහන්සේ නම. යෝගන් තව අපි දන්න සංඝසනමක් පිටියේ ධර්ම දේශකයන් වහන්සේනමක් ඉදිරියට කටයුතු කරා. ඒ ස්වාමීන් වහන්සේත් පහුගිය දවස්වල අපිට ආරංචි වුණ උපවදී වෙලා. මේ මාධ්‍ය වල පවා ධර්ම දේශන සිද්ධ කරා. හිත විශ්වාස කරන්න බෑ කියන එක නේ කතාව. හිතේ ස්වභාවය මිනිසුන්ගේ හිතක් කොච්චර කොහොම මොන තැනට ගෙනාවත් කොරෝනා වගේ තමයි ආපහු වැටෙන්න පුළුවන්. මේ කොරෝනා වල දැන් ඉතින් ඔන්න සනීපයි දැන් හොඳයි ඉස්සර වගේ අපි සාමාන්‍ය විදිහට ආයිමු කියලා හිතාගන්න හිතුවට ස්ථාවරනේ ආයි වැටෙනවා. ඒ වගේ මේ උපක්ලේශ හිතේ තියෙනකම් පින්වත් හිත විශ්වාස කරන්න බෑ. ඔන්න ඔය උපක්ලේශ හැංගිච්ච කෙලෙස් හිත ඇතුලේ රාග, ద్వේෂ, මෝහ දලුලන කෙලෙස් හිත ඇතුලේ තියන අය ඉන්නවා. ඒ ඇතුලේ ඒවා ප්‍රබලව තියෙන බව සමහරව දන්නේවත් නැහැ. මාතුල මේවා තියනවා කියලා එහෙම දන්නේ නැහැ කියන හිතෙන්නේවත් නැහැ. සරියුත් මහ රහතන් වහන්සේ මෙතෙන්දි කියනවා යම් කිසි කෙනෙක් ඉන්නවා උපක්ලේශ තමන් තුළ තියෙන බව අවබෝධයෙන්ම දන්නේ නැහැ. යා පළවෙනි කෙනා. එයා තියනවා කියලා දන්නේ නැහැ. දෙවෙනි කෙනා වහන්සේ පෙන්නනවා තමන් තුළ උපක්ලේශ තියෙනවා. හැබැයි තියෙන බව අවබෝධයෙන්ම දන්නවා. එයා දන්නවා. ඒ දෙවෙනි කෙනා. තුන්වෙනි කෙනා වහන්සේ පෙන්නනවා තමන් තුළ උපක්ලේශ නැහැ. හැබැයි යා තමන් තුළ නැති බව අවබෝධයෙන්ම දන්නේ නැහැ. එයා නැති බව දන්නේ නැහැ. හතරවෙනි කෙනා උපක්ලේශ තමන් තුළ නැහැ මේ මොහොතේ. ඒ නැති බව අවබෝධයෙන්ම දන්නවා. එතකොට ඔන්න තිබිලා දන්න කෙනෙකුත් ඉන්නවා දන්නේ නැති කෙනෙකුත් ඉන්නවා. තිබිලා නැතුව දන්න කෙනෙකුත් ඉන්නවා දන්නේ නැති කෙනෙකුත් ඉන්නවා. ඒ සරියුත් මහ රහතන් වහන්සේ මෙතෙන්දී විස්තර කරන මේ අනංගන සූත්‍රයේදී මේ තිබිලා කවුරු හරි කෙනෙක් දන්නවනම් තියෙන බව අන්නේ තියෙන දෙන්න අතරින් එයා ශ්‍රේෂ්ඨයි. තියෙනවව කියලා දන්න කෙනා තියෙන දෙන්න අතරින් ශ්‍රේෂ්ඨයි. මේක හිතන්න තැන. ඊට පස්සේ පින්වත්නි නැති අය අතරින් නැති බව දන්න කෙනා නැති බව ඒ දැන ගැනීමෙන්ම නැති දෙන්න අතරින් යා ශ්‍රේෂ්ඨයි. එහෙනම් නැති බව දන්නේ නැතිකම මේ මොහොතේ මගේ හිතේ මෙහෙම දේ තියෙනවා කියලා දන්නේ නැතිකමත් පින්වත්නි එකාතකට අර තියෙන කෙනා දැනගෙන ඉන්න කෙනාට වඩා පහත වගේ. අපි මේක ඔය වෛරස් එකකට ගලපලා ගමුකෝ. ඔබ හිතන්න තමන්ගේ ඇඟට වෛරස් එක ආසාදනය වෙලා. ආසාදනය වෙච්ච බව මෙයා ඉක්මනින් දැනගන්නවා. එතකොට තව එක්කෙනෙක් ඉන්නවා වෛරස් එක ආසාදනය වෙලා මෙයා දන්නේවත් නැහැ ආසාදනය වෙලා කියලා. කිසිම ආරක්ෂා වීමක් මොකුත් නැහැ. ඔහේ ඉන්නවා.
ඒකට දැන් මේ වෛරස් එක ආසාදනය වෙලා ආසාදනය වෙච්ච බව දන්න කෙනා ශ්‍රේෂ්ඨයි වගේ අර නොදන්න කෙනාට වඩා. මොකද එයා කල යුතු පිළියමකට යන්න කිසිම ඕනකමක් එන්නේ දන්නේ නැත්තම්. එතකොට පින්වත්නි වෛරස් එක ඇඟේ නැති බව දැන ගැනීමක් තියෙනවා. මේ මොහොතේ තියනවද නැද්ද කියලා. දැන් නැත්තම් ඒ වෛරස් එකට ආසාදනය වෙන්නේ නැති වෙන විදිහට රැක ගන්න ඕන ටික කරනවා. මේ වෙලාවේ නෑ මෙතන පිරිසිදුයි මේක අපිරිසිදු වෙන්න දෙන්න හොඳ නෑ කියලා වෙනුවෙන් කටයුතු කරන්න දක්ෂයි. ඒක දන්නේ මේ වෙලාවේ තියනවද නැති කියලා දන්න කෙනා. එනිසා දැන් මේ කියන කරුණෙන් හොඳට තේරෙන දේ තමයි තමන්ගේ මනසේ මේ කෙලෙස් තියෙන නොතියන එක නෙමෙයි ලොකුම කතාව. මේ හිත ඇතුලේ මේ කෙලෙස් තියනවද නැද්ද කියන එකට වඩා කතාව මේක දන්නවද නැද්ද කියන එක. මේක හොඳ තැනක්. ඒ කියන්නේ අපි පින්වත්නි ඕනම තැනක මේ රාගයක් ඇති වුණත් ද්වේෂයක් ඇති වුණත් දැන් මේ ද්වේෂය ඇති වෙච්ච එක නෙමෙයි කතාව. අපි තුමු කෙනෙක්ගේ හිතේ තරහක් ආවා. හැබැයි ඒ තරහ ඇති වෙලා දැන් මාගේ හිතේ මට හානි කරන මේ ද්වේෂයක් ඇති වෙලා තියෙනවා කියලා දන්නවනම් කෙනෙක් ඒක 100න් අඳුරගත්තා. මේක දැන් මම නැති කරන්න ඕනේ කියලා එයාට වීරියක් එනවනම් එයා පින්වත්නි තරහ ආවත් ශ්‍රේෂ්ඨයි. මොකද එයා 100න් අඳුරගෙන වීරියක් ඇති වෙන එයාට මේක දුරු කරන්න ඕනේ කියලා. එතකොට එයා මොකද කරන්නේ? ඒක දුරු කරන්න අවශ්‍ය කරන වෑයම කරනවා. සමහර කෙනෙක් අපි හිතමු උපතින්ම ඉන්න තරහක් ඇති වෙන්නේම නැහැ. එයා හරි ශාන්තයි. සමහර වෙලාවෙ ඉන්නනේ මහලට ලංකාවේ නෙමෙයි පිටරටවල ඉන්නවා. හරි ශාන්තයි. තරහක් යන්නේම නැහැ. පේන්නේවත් නැහැ මේක. නිවිලා. ඊට එයා මේ උපක්ලේශ කියලා දෙයක් ගැනවත් දන්නේ මේ තරහක් ඇති වෙනවා මේවා දුරු කරන්න මෙහෙම කිසි දෙයක් දන්නේ ඔබ හිතන්න වෙනවාද තමන් තුල නැහැ කියන එකවත් දන්නේ නැති කෙනා. එයා ඒ නොදන්නාකම තුල කවදා හරි දවසක යාමතරකට වැටෙන්න පුළුවන්. මොකද එහෙම අය මේ අද හොඳට හිටියට හෙට මොන තැනට කැරකිලා වැටෙනවද කියලා අපි කියන්න දැන් අපිට මතකයි අර මේ බෝසතාණන් වහන්සේ එක ජීවිතයක උන්වහන්සේ මව් කුසින් බිහි වෙලා අම්මා ප්‍රතික්ෂේප කරනවා. මේ මව් කුසින් බිහි වෙලා පුංචි දරුවා කිරිසප්පයා කොටිම අම්මගෙන් මව් කිරි බොන්න කැමති නැහැ. අම්මා ප්‍රතික්ෂේප කරනවා. මේ පුංචි දරුවට කාන්තාව ඇලර්ජික්. ස්ත්‍රීන් ඇලර්ජික්. ස්ත්‍රීන්ව පේන්න බෑ. හිතට මහා විස වගේ. කෑ ගහලා අඬනවා. අම්මත් එහෙමයි. අන්තිමට අම්මට සිද්ධ වුණා මේ බෝසත් කිරිසප්පයට මව් කිරි ටික පොවන්න තාත්තා වගේ විශ්වලා ගන්න. පිරිමි කෙනෙක්ගේ වේසියෙන් විශ්වලාගෙන තමයි මව් කිරි ටික දුන්නේ. එච්චරටම කාන්තාව එක්ක අපේ අපුලයි. මේ පුංචි බෝසත් පුතාට මේ පුතා කාන්තාව ප්‍රතික්ෂේප කරන එක තරුණ වයසට එනකම්ම තිබ්බා. කාන්තාව පේන්න බෑ. ඒතර අම්මට බෝ එහෙම අකමැති. හේතුව මොකද්ද? මේ පුතා ආත්ම ගානක් අතීත ජීවිතවල බ්‍රහ්ම ජීවිත ගෙවල බ්‍රහ්ම ආයුෂ. කල්ප ගානක් තිස්සේ බ්‍රහ්ම ලෝකවල ඇවිල්ලා. බ්‍රහ්ම ලෝකවල පින්වාති කාන්තාව නැහැ. කාන්තාව පිරිමි කියලා කතාවක් නැහැ. ඕක තනිකර තියෙන මේ කාම ලෝකයේ තුල. අපි මේ ගැහැණු මේ පිරිමි කියලා මේ මේල් ෆීමේල් ભેදයක් හැදලා තියෙන කාම ලෝකේ. ඒක අයිති වෙන්නේ දිව්‍ය ලෝක තල වලින් පහළට විතරයි. එතනින් එහාට කොහේ ලෝකෙකවත් අවිහා අතප්ප සුදස අකනිට ආදී සුද්ධාවාස බ්‍රහ්ම ලෝක සහ සියලු බ්‍රහ්ම ලෝකවල මේ මේල් ෆීමේල් කියලා එකක් නැහැ. ඒකින්ද මේක තනිකර කාමයේ පිනිසම හැදිච්ච ભેදයක් මේ ප්‍රභේදේ. ගැහණු පිරිමි කියන ભેදේ. එතකොට දැන් කල්ප ගානක් බ්‍රහ්ම ලෝකවල ඉපදිලා ආපු මේ පුතාට කාන්තාව දැක්කට පස්සේ මේ කවුද මේ කියන අපිරියාව තියනවා දැන්. අම්මත් අපිරියයි. දැන් එතකොට ඔබ හිතන්නේ රාගය කියන එක කල්ප ගාන තිස්සේ යටපත් වෙලා නැතිුනේ. දැන් එතන මේ
රාගය මතු කරන්න ඕනේ ඒ උපක්ලේශ ඒ මොහොතේ මතු වෙලා නැහැ. නේද? රාගෙන් ගම විරාග හිතක් වගේ වෙන්නේ. දැන් නම් එහෙම කාන්තාව ප්‍රතික්ෂේප කරනකොට මේ කාලේ මොනොත් එහෙම වෙන එකක් හිතනවා. මේ සමරිසිද කියලා. එතකොට දැන් මේ බෝසත් පුතාට එහෙම එකක් තිබෙත් නැහැ. බෝසත්ණන්සේට. උන්වහන්සේට තිබුණ තනිකර අර බ්‍රහ්ම ලෝකයේ පුරුද්ද. හැබැයි පින්වත්නි තාත්තා බැලුවා දැන් කවදා හරි රට පාලනය කරන්න දෙන්න වෙන්නේ මේකටනේ. මෙහෙම මේ විකෘති මානසික දෙන්නේ. ලෝකෙට පේන්නේ මේක විකෘතිය. දැන් මේ කල්ප ගානක් තිස්සේ කාන්තාව නැති ලෝකවල ඉඳලා ඇවිල්ලා මෙතන මේ තියෙන හිතේ ස්වභාවය කියන එක ලෝකයට පේන්නේ නැහැ. ලෝකයා බලන මේ මොන පිස්සෙද්ද? ඒ කාන්තාව අපුලයි මෙච්චර මේ මහා විකෘතියක්. මෙහෙම කෙනෙක් රටක් දෙන්න. ඒ නිසා පිය රජුලන්ට තිබ්බ ලොකු අභියෝගයක්. ස්ත්‍රීන් කෙරෙහි සිත්තලවන්න මොනවා හරි උපක්‍රමශීලීව කරන්න ඕනේ. තාත්තා ඇවිලින් ගොඩාක් දේ කළා. මේ බෝසත් පුතාට කලුවරේක ගැහණියකගේ සතුට ලබා දෙන්න මේ තාත්තා උපක්‍රමශීලීව ගොඩාක් දේ කළා. අන්තිමට මේකට අහු වුණා. මෙයා එදා ඒ තාත්තා කරපු දේ නිසා මෙයා යම්කිසි විදියකට නොලැබූ පහසක් ලබලා අන්තිමට මොකද උනේ? මෙයා බැලුවා මේකනේ තියෙන සතුට කියලා ජීවිතේ කරගත්ත අන්තිමට මේ මිනිස්සයා මේ බෝසතාණන්ස ඔබට හිතා ගන්න බැරි නේ මෙච්චර ගැහණු වීසි කර හිතින් පැත්තකට වීසි කර හිටපු කෙනා අන්තිමට මොකද උනේ? සල්ලාලෙක් වෙනවා. ඒ කියන්නේ රජකම ගන්නවා. දැන් මෙයාට තේනවා මේ රාජධානියේ ඉන්න සියලුම ස්ත්‍රීන් මගේ වෙන්න ඕනේ. මෙයා පුරුෂයව මරන්න ගත්තා. පින්වත් මේ සසරේ ස්වභාවය හිත බලන්න. මේ බෝසත්ිතා මේ වෙන කවුරුත් නෙමෙයි. බෝසතාණන් වහන්සේ. ඉච්ඡර බෝසත්ව හිත විශ්වාස කරන්න බැරි විදිහට පින්වත්නි රාගෙ නෑ වගේ ඇවිල්ලා උපක්ලේශ යටපත් වෙලා දිවිච්ච හිත දන්නේ නෑ මගේ හිතේ දැන් මේ වෙලාවේ රාගය යටපත් වෙලා තියෙන ඒ මොකුත් දන්නේ නෑ. එතකොට අර ඉපෙන්ට හිත නැමුණට පස්සේ අන්තිමට මේ රාජධානියේ ඉන්න සියලු ස්ත්‍රීන් මගේ වෙන්න ඕනේ. ඒ ස්ත්‍රියක් අයිති වෙනවද යම් පුරුෂයෙක් ඒ සියලු පුරුෂයෝ මරනවා. වඳුරන්ට තියෙන ඕකනේ. වඳුර සාමාන්‍යයෙන් ලැබිච්ච පැටවුන්ගේ ගැහණු පැටව ඉතුරු කරනවා. ඒ නායකයා. පිරිමි පැටව කියලා දැක්ක ගමන් ඒ පිරිමි පැටියව එක්ක සමහරලාවට පිරිමි පැටියගේ පුරුෂ ශරීර සුස්තෙන් හූරලා දානවා. ඒ සතා කොහොම හරි මරනවා. පිරිමි පැටියව. ගැහණු පැටව ඉතුරු කරගන්න. එතකොට කොහෙන් හරි පිරිමි පැටියෙක් වැඩෙන්නේ අර තාත්තගෙන් බේරිලා අම්මා හොරෙන් මේ පැටියව පැන්න ගත්තා. ගොඩාක් ඔක ප්‍රබලව තියෙනවා. ඒ කියන්නේ වඳුරු මේ තාත්තලට තියෙනවා උපදින සියලු කාන්තා ඒ වැඳිරියන් මගේ වෙන්න ඕනේ. තව කෙනෙක් මේක ඇතුළට මේ රැහැට එන්න බෑ. තව පිරිමි. හරිද? ඒ සිත එදා ඒ බෝසත් සිතට ඇති වුණා පින්වත්නි. දැන් ඒතකොට ඔබ හිතන්න ඒ වගේ අර රාගය මතුවෙන්නේ නැති කල්ප ගණන් ගෙවපු ජීවිතයක එහෙම ඉඳලා එනකොට දැන් තරහත් එහෙමනේ. බ්‍රහ්ම ලෝකවල කල්ප ගාන ගෙවලා එනකොට බ්‍රහ්ම ලෝකේ තරහ නැහැ. රාගය කාම රාගය වගේම තමයි තරහත්. මෛත්‍රී සිත් තියෙන්නේ. තරහ නැහැ. එතකොට ඒ තරහ කියන එක තියෙන්නේ මේ දිව්‍ය තල ටික දක්වා. හරිද? ඒ කාමයේ තියෙන තැන තමයි තරහ තියෙන්නේ. කාම රාග පටිඝ. මේ දෙක එකට යන්නේ. කාම ඡන්දනං ව්‍යාපාද. මේ දෙක එකට යන්නේ. එතකොට එහෙනම් අපිට පේනවා අර බෝසත් සිතට එදා ස්ත්‍රීන් කෙරෙහි ඇති වෙන මේ අපුලකම මිසක් එතන තරහක් නෙමෙයි තිබ්බේ. හැබැයි රාගෙට හිත බර වෙච්ච තැන අන්තිමට තරහෙන් කොච්චර හිත පෙළුණාද කියනවනම් ස්ත්‍රීකගේ පහස ලබන පිරිමියෙක්ව පේන්න බැරි තරමට තරහ ඇති වෙනවා. මේ තරහ නැතුවම තිබෙච්ච හිතක් එකපාරට සමාජයේ පිරිමි මරන්න තරම් තරහක් ඇවිල්ලා.
දකින පිරිමියව මරන්න තරහ මරනවා. ඔබට හිතන්න දෙයක් තියෙනවා. මේ හිතේ කෙලෙස් අඩු බව වැඩි බව ප්‍රශ්නයක් නෙමෙයි. ඊට වැඩි ප්‍රශ්නේ මේක දන්නවද නැද්ද කියන එක. අපි මේ හිතේ ස්වභාවය පිළිබඳව හැමතිස්සෙම හිතේ ස්වභාවය දැනගන්න. මගේ හිතේ මොන වගේ ස්වභාවයක්ද? මගේ හිත මහා නීච සිතුවිලි දෙන හිතක්ද? එහෙම නැද්ද? මගේ හිත හැමතිස්සෙම ද්වේෂය බහුලව දෙන හිතක්ද නැද්ද? මගේ හිත ද්වේෂය අඩුවෙන් උපදින සිතක්ද නැද්ද? හැබැයි ඔබ එකක් තේරුම් ගන්න ඕනේ. ද්වේෂය අඩු හිතක් වෙන්න පුළුවන්, රාගය අඩු හිතක් වෙන්න පුළුවන්. නමුත් මේක ස්ථිර නැහැ. මේක නිකන් කොරෝනා වෛරස් එක මේ නෑ වගේ තිබිලා එකපාරට මත වෙනවා වගේ. මේ කෙලෙස් මේ අද නෑ වගේ පේන එක හිත මත වෙන්න පුළුවන් පින්වත්නි. අන්නේ තියෙන නැති බව, අන්නේ දන්නා බවයි අපි මෙතන ඇති කරගන්න ඕනේ. ඔබ මේ ධර්මය අහලා ඔබ හැමතිස්සෙම තමයි හිත බලන්න. මම හැමතිස්සෙම ඔබට දෙන උපදේශය තමයි හිත බලන්න. සමහර වෙලාවට පින්වත්නි මම දැන් මේ ආරාමික පිරිසත් එක්ක හැමතිස්සෙම කතා බහ කරමින් ඇසුරු කරන්න වෙනවා අපිට. මේ වගේ පින්කම් කරනකොට අපි මේ නිත් ආයතනයේ අපේ මහත්තුරු වෙවිත් ඉන්නවා, කාර්ය මණ්ඩලයේ ඉංජිනේරු වංශය, ආගමික වංශය, ඒ වගේ මේ ඇත්තු එක්ක අපි කතා බහ කරනවා. ඉතින් මේ ඉන්න ආරාමික අයත් එක්ක කතා බහ කරනවා. ආගන්තුක කවුරු හරි ආවට පස්සේ කතා බහ කරනවා. ඒ කතා බහ කරනකොට ගොඩාක් වෙලා කතා කරලා ගොඩාක් වෙලා කතා කරනකොට මට හිත කියනවා චුට්ටක් පැත්තකට වෙනවා. ඊළඟ දැන් හිත බලපන්. අපිට හිත දිහා බලපන් කියන එක හිත කියනවා. හිත දැන් වැඩි නේ කතා කළා. සෑහෙන කතා කරන්නේ. විසිරෙනවා දැන්. කතා ගොඩාක් වැඩිනම් හිත විසිරෙනවා. එතකොට ටිකක් අපි පැත්තකට වෙලා පොඩ්ඩක් හිත ආපහු මේ හිත නිවන්න. හිත දිහා හැමතිස්සෙම බලන්න ඕනේ. හිත දැනගත්තේ නැත්තම් පින්වත්නි හිතේ ස්වභාවය පිරිනව කොයි වෙලාවෙ හරි විශ්වාස කරන්න බැහැ. ඒකයි දැන් අර කිව්වේ පිටින් ඉදිලා වගේ. හරි බැලුවල්මට සාන්තයි, කතා බහෙන් සාන්තයි, හරිම සංසුන්, මේ කිසිම වැඩක් නැහැ ඇතුළ අමුණා. එතකොට ඇතුලේ අමුකම දැනගන්න ඕනේ මගේ හිත අමුයි. හරිද? පිටින් බොරුවට මේ ශාන්තයි නිවිල වගේ තිබ්බට මගේ හිත අමුයි. මේක දැනගන්න ඕනේ. ඒ වගේම තමයි පින්වත්නි පිටින් අමුයි වගේ පේන්න පුළුවන් ඇතුළ හොඳට ඉඳලා ඇතුළේ අවබෝධය තියෙනවා. පිටින් බැලුවලමට හිතෙන්නේ ඔබ කිසිම අවබෝධයක් නැහැ වගේ, සංසුන් නැහැ වගේ, පැහැදින්නේ නැහැ කියන කර්මයකට හරිය අසංවරයි වගේ. හැබැයි ඇතුළේ හොඳ සියුම් ආර්ය සත්‍ය ගැන අවබෝධයක් තියෙනවා. එයාට ඇතුළේ ඉඳලා පිට අමුයි වගේ පේන අඹ ගෙඩි වගේ. දැන් බුදුරජාණන් වහන්සේ ඒ වදාළ තැනදී අපි හිතන්න ඕනේ මගේ හිතේ නිවිලා අවබෝධයක් ඇද්ද ඒකත් දැනගන්න ඕනේ. අවබෝධය උනත් පින්වත්නි කාටවත් කියන්නේ යම් කිසි මට්ටමකට කාට හරි යම් අවබෝධයක් තියෙනවා ඔබ හිතන්නේ අවබෝධය පරිපූර්ණ නැහැ. කොටිම ඔබ සෝවාන් වෙලා හිටියත් මදි. මොකද සෝතාපන්න කෙනා කියන්නේ පංච පාදස්කන්ධය අවබෝධ කරලා නැහැ පරිපූර්ණව. සෝවාන් වෙච්ච කෙනාට තව රූප ගැන අවබෝධ කරන්න තියෙනවා. වේදනාව ගැන තව අවබෝධ කරන්න තියෙනවා සෝවාන් වෙච්ච කෙනාට. සංඥා ගැන තව අවබෝධ කරන්න තියෙනවා. සංස්කාර ගැන තව අවබෝධ කරන්න තියෙනවා. විඥාන ගැන තව අවබෝධ කරන්න තියෙනවා සෝවාන් වෙලා හිටියා. යා සකදාගාමී වෙනත් තවමදි. අනාගාමී වෙනත් මදි. බුදුරජාණන් වහන්සේ හරි අපූර්ව තැනක් පෙන්වනවා කීටාගිරි සූත්‍ර වගේ මතකයේ හැටියට උනාසේ එතෙන්ද කියනවා මහණෙනි අනාගාමී වෙලා හිටියත් මම යාට දෙන අවවාද තමයි අප්‍රමාදී වෙන්න කියන එක. ඒ කියන්නේ මදි තව. අනාගාමී වෙලා. ඉතින් ඔය හිතන අනාගාමී වෙලා හිටියත් අප්‍රමාදී වෙන්න කියලා උපදෙස් දෙනවා නම් සෝවාන් අහලකට හේවණල්ලක් වදිලා නැති මිනිස්සු ගැන මොන කතාවද? ඒතර හැම දිනාටම තියෙන අප්‍රමාදී බවම තමයි. දැන් අපි මේ බවුන් පැලැස්සේ මේ අනුශාසනය සිද්ධ කරන ගොඩනැගිල්ලට යටටට්ටුවේ තියෙනවා ඔබට අපේ මේ ආරාමික ළමයි මිනි පෙට්ටි කාමරය කියලා කියන්නේ. දැන් තාම මිනි පෙට්ටි ගෙනල්ලා නැහැ. ගොඩනැගිල්ල ඔක්කොම දැන් හදලා තියෙන්නේ. ඒක මරණානුස්සති වලින් හදලා තියෙන්නේ. ඒක තායිලන්තේ එහෙම කරන දෙයක්. මේක අපි කරලා තියෙන්නේ ඒ පෙට්ටිය හදනවා. ඒක ඒ වෙනුවෙන් විශේෂයෙන් සකස් කරන එක.
ඒක ඇතුලේ කෙනෙකුට හාන්සි වෙන්න පුළුවන්. හාන්සි වෙලා අත් දෙක එකතු කරගෙන තමන් මේ දේහය යම් දවසක වගේ පෙට්ටිය මත වතු වැතිරලා තියෙන ඒ අත්දැකීම එදාට අපි දන්නේ එදාට ඔය පෙට්ටිය වැතිරලා තියෙන කය තියෙනවි අපි දන්නේ නේද? ඒක පේන්නේ මේ අනිත් අයට. තමන්ට තමන්ගේ මේ අත්දැකීම හාන්සි වෙන විදිහට මරණානුස්සතිය ගැන හොඳට අප්‍රමාදී බව ඇති වෙන විදිහට අනුශාසනයක් ඇහෙනවා. අර අහන්න තියෙන්නේ භාවනා මානසිකාරය. අනුශාසනයේ කොට එක භාවනා මානසිකාරය මරණානුස්සතිය ගැන. දැන් ඒක අහන්න තියෙන්නේ අත් දෙකටත් දාගෙන මේ පළඳනා හොඳට හාන්සි වෙලා අහන්න තියෙන්නේ අර ඉරියව්වේ. තමන් එතෙන්ටපත් වුණා සිටින්. ඒක මරණානුස්සතිය වෙනින් කමටහන් දෙන ඒ ශාලාව ඇතුළේ වෙනම කොටසක් වෙන් කරලා තියෙන ඒ වෙනුවේ ඒක ඇතුළේ අප්‍රමාදයට. ඒ කියන්නේ මේ කොහොමද හිත වඩන්න ඕන කෙනෙක් මරණානුස්සතියෙන් පිටපයින්න බෑ. මරණානුස්සතිය ඕනෙමයි. මරණානුස්සතියෙන් තමයි හැමතිස්සෙම පින්වාදී මම දැන් මැරෙයි. මට තව තියෙන පොඩි වෙලාවයි මං දැන් මේ ඉන්න චූටි වෙලාවේ මොකක් හරි කරගන්න ඕනේ මේ හිත පිළිබඳව කියලා Tamanට අප්‍රමාදී බව ඇති කරවන්නේ මරණානුස්සතිය. ඒ නිසා මරණානුස්සතිය වෙනුවෙන් බවුන් පැලැස වෙනම තැනක් වෙන් කරලා තියෙනවා. ඉතින් අපි ඔබට විශේෂයෙන් සිහිපත් කරන මේ පුන් පොහොය දවසේ දැන් සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ පළවෙනි පෙර නිමිත්ත දැක්කේ අද වගේ දවසකනේ. අද වගේ දවසක තමයි මහල්ලෙක් දැක්කේ. මම ඔබට උදේම අනුශාසනාවේදී මේ සතර පෙර නිමිති එක ටර්න් එක ගමනකින් මේ දැක්ක නෙමෙයි. එක සමහර විටන්නේ එහෙම. එනකොට කොට්ටැනකදී මහල්ලෙක් දැක්කා. ආයි ටිකක් දුර යනකොට මලකඳ මේ ලෙඩෙක් දැක්කා. ආයි පොඩ්ඩක් දුර යද්දී මේ මලකඳ දැක්කා. පස්සේ වන්න පැවිදිරුවක් දැකලම රජමැදුරට ආවා. එනකොට මෙන්න මේ අර නලගණන්ගේ විකාරات දැක්කා. ඔක්කොම එපා වුණා. එදාම පිටත් වුණා වගේ. නේද? දවල් මේටි ඔක්කොම දැකලා රැය පිටත් වුණා වගේ. නෑ මේක ඇවිල්ලා පොයවල 4ක වැඩක්. එතකොට අද වගේ දවසක මහල්ලා දැක්කා. ඒ ගැන හිත හිටියා මාසයක් තිස්සේ. මහල්ලා ගැන. වෙසක් පොය වෙනකම්. ඊටසේ වෙසක් පොය දවසේ දැක්කා ලෙඩව. ඒ ගැන හිත හිටියා මාසයක් තිස්සේ ලෙඩව ගැන. පොසොන් පොය වෙනකම්. අපි ලෙඩ වෙනවා. ඇයි ලෙඩ වෙන්නේ? කොහොමද මේකෙන් බේරෙන්නේ? මේකට පිළියමක් නැද්ද? ඔගෙන හිතුවා මාසයක් තිස්සේ පොසොන් පොය වෙනකම්. පොසොන් පොය දවසක තමයි දැක්කේ මනසඳ. ඊට පස්සේ තමයි හිතුවේ මේ මැරෙනවා කියන එක දැනගත්තේ දා. ඒ ගැන හිතිය ආයි ඇසල පොයනකම් මාසයක් තිස්සේ. මේ මැරෙන එකට නැද්ද පිළියම? ඇයි මැරෙන්නේ? ඒ ගැන හිතියා. අන්තිමට ඇසල පොය දවසේ පැවිදිරුව දැක්කම තමයි නික්කම ජීවිතයේ පිණිස මේකට පිළිතුරක් කරා යන්න මට දැන් ක්‍රමයක් තියනවා කියන හිත ඇතිවන්නේ පැවිදිරුව දැක්කට පස්සේ. එතකොට පින්වත්නි මාස 3ක් තිස්සේ හිත හිටපු වැඩක් මේක. එකපාරට මේ ගහෙන් ගෙඩියෙන්නා වගේ දැක්ක ගමන් පැන්න නෙමෙයි. ඉතින් අද වගේ දවසක තමයි ওই වැඩ පිළිවෙල පටන් ගත්තේ. එතකොට බලන්න බෝසත්ණන්ස හැමතිස්සෙම තමන් ගැන හිතුවනේ මම ජරාවටපත් වෙනවා මම ලෙඩ වෙනවා මම මැරෙනවා මට මේකට උත්තරයක් නැද්ද? මොකද්ද මම මේ කරන්නේ? මොකද්ද මේ ජීවිතයේ තීරුම කියලා එහෙන් සැප විඳිනවා. දැන් ඔය ඔබ හිතන්නේ ඔය මාස 3 තුල සැප විඳින්නේ නැද්ද සිද්ධාර්ථය? රජමාලිගාවේ වින්දා. හොඳ යහන් ගබඩාවල නිදාගත්තේ නැද්ද? නිදාගත්තා. නමුත් ඒ හැම දෙයක් පිටිපස්සෙම හිත කියනවා. මොකද්ද මේකේ අවසානය? මොකද්ද මේකේ තේරුම? ඒක තමයි අවසානයේ හිතට හැමතිස්සෙම හිතෙන්නේ. පින්වත්නි ජීවිතය අපි කොතනද කොහොමද කන්නේ බොන්නේ මොකද අදින්නේ පළදින්නේ මොනවද ඉන්නේ හිටින්නේ කොහොමද අපිට හැම දෙයක්ම අස්සේ හැම වෙලාවෙම අපේ හිත ගැන හිතෙන්න ඕනේ හිත තේරුම් ගන්න ඕනේ හිතේ කෙලෙස් තියෙන බව තේරුම් ගන්න ඕනේ නැති බව තේරුම් ගන්න ඕනේ මේවා නැහැ කියන එක තේරුම් ගන්න ඕනේ මේවා තියෙනවා කියන එක තේරුම් ගන්න ඕනේ මම මේ මුළු අනංගන සූත්‍රයම කියලා දුන්නේ ඔබට මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ තමන්ගේ හිතේ මේ ඇති නැති බව දැනගන්නයි දැනගැනීමේ වටිනාකම ගැන පෙන්නපු කොටස විතරයි මතු කරලා පෙන්නලා දුන්නේ. ඔබට විශේෂයෙන්ම කියන තමන්ගේ හිත
ඔහේ තියෙන විදිහ විශ්වාස කරන්නත් එපා. අද තියෙන එකේ හිත මොකක් වෙයිද කියන්නත් බෑ. කොරෝනයි හිතයි කියන්නේ නම් දෙකම නිකන් බැලුවල්මට මේ ලෝකේ සතපහක විශ්වාසයක් කරන්න පුළුවන් එකක් නෙමෙයි. කොතන කොහොම මොකක් වෙයිද කියන්න බැරි එක කොරෝනා හිතත් ඒ වගේ. එතකොට පින්වත්නි අපි දැන් කොරෝනාගේ එක එක ප්‍රභේද එළියට එනවානේ. හිතෙත් එහෙමනේ. මේකේ එක එක කාලෙට එකේ දැන් ගෙදරින් එළියට බහැලා යන කෙනෙක් කවදා හරි වැඩට හරි යනකොට එයා සමහරලාට එන්නේ මහා තරහකින් පුපුරු වැඩ ඇරලා ගෙදර එන්නේ. හරිද? හැබැයි යා උදේ යනකොට ප්ලෑන් කරගෙන යනවාද හිටපන්කෝ මං එන්නේ අද තරහෙන්. කියලා තමයි ප්ලෑන් කරන් යන්නේ ගෙදරින් එළියට බහිද්දි. එයා ගෙදරින් එළියට බහිද්දි මගේ හිතට අද තරහක් එයි හවස එනකොට මං හොඳට පුපුරු එන්න ඕනේ කියලා සැලසුම් කරලා එන්නේ නෑ වගේ පින්වත්නි. කොරෝනාත් එහෙමනේ. මට කොරෝනා හැදෙයි කියලා එහෙම කවුරුත් එහෙම සැලසුම් කරලා හදාගන්නේ නෑ. මේ කොරෝනා සහ හිතත් එක්ක හොඳට ගලපලා බලන්න දෙයක් ඔබට ලොකුවට තියෙනවා. ඒකයි අපි පින්කම ලෑස්ති කරලා දහස් සංඛ්‍යාත පිරිසකට මෙතන පහසුකම් හදලා ඒ අයට සහභාගී වෙන්න ඉඩකඩ ඔක්කොම සූදානම් කරලා අපි අපේ පැත්තෙන් සංවිධානයේ පැත්තෙන් ඒ අයට දානමාන පහසුකම් හැම දෙයක්ම මනාකොට ඔක්කොම ප්ලෑන් කරගෙන සැලසුම් කරගෙන තියෙන අන්තිම මොහොතේ අපිට තේරෙන මේ රටේ යන තත්ත්වෙත් එක්ක මිනිස්සුන්ට මේක භයානකයි මෙතන පිරිස රැස් කරන එක නිසා අපිට සිද්ධ වුණා ඔබට මේ වගේ ගුවන් විදුලිය ඔස්සේ පමණ ධර්මය අහන්න අවකාශය සලසලා දෙන්න. ඉතින් මේකෙන් ඔබට තේරෙන්න ඕනේ හිතත් වගේමයි. කොයි වෙලාවෙ මොකක් වෙනවද කියන්න බෑ. දැන් සමහරලාට පින්වත්නි ගෙදරින් එළියට බැස්සට පස්සේ ඔය කකුලේ පෑගෙන්නේ බල්ලෙක්ගේ එහෙම අසුචි අල්ලංගේ අසුචි පුසංගේ අසුචි වගේ ගෑවෙනවනේ කකුල පෑගෙනවනේ. ඒ පෑගෙන එක ගැන අපි දැනගෙන යනවද ගෙදරින් එළියට බහිද්දී? අද නම් මම එකක් පාගගෙන තමයි එන්නේ කියලා එහෙම සැලසුම් කරගෙන කවුරුත් එහෙම යන්නේ නෑනේ. ඒ වගේ නේද හිතට තරහ එන එක. ඒ තනිකර බලවසුචි වගේ තරහ. හරිද? රාගය මේ බලවසුචි වගේ. හැබැයි අපි සැලසුම් කරගෙන යන්නේ නෑ අරක පාගගෙන එනවා කියලා. ඒ වගේ තමයි මේ කෙලෙසුත් මං අද නම් එකක් එල්ලන් තමයි එන්නේ තරහ. කියලා එකක් ප්ලෑන් කරන්නේ නෑ. ඒ වගේ කොරෝනාත් ඒ වගේ ඒ නිසා හැම වෙලාවෙම මගේ හිත නම් කොයි වෙලාවෙ මොකෙන් වැටෙයිද දන්නේ කියලා දැක හිත දිහා බල හිත තේරුම් ගන්න හැම තිස්සෙම උත්සාහ කරන කෙනෙක් බවට ඔබපත් වෙන්න වෙනවා. හිතේ කෙලෙස් අඩු බව වැඩි බව හැම වෙලාවෙම තේරුම් ගන්න. සමහරවිට ඔබ ඉස්සරට වඩා දැන් ධර්මය අහන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසාම ඉස්සරට වඩා ඔබට අකුසල් හරියට හිතන්නවත් බැරි තරම් පාලනය වෙනවා වගේ වෙන්න පුළුවන්. නමුත් ඔබ සමහරවිට හිතේ දැන් ඉතින් මම මෙහෙම ගිහලා මාර්ගඵලම ලබයි. මාර්ගඵල ලබයි කියලාවත් රැවටෙන්නේ මම ඔබට මේ දේශනාවේදීම මේ නෙත් ආයතනයේ දේශනාවලදීම කියලා දෙනවා මගේ එකට මහාන වෙන්න හිටපු ස්වාමීන් වහන්සේ නමකගේ සිද්ධිය. පාන්දර 2කට විතර නැගිටලා භාවනා කරේ ධ්‍යාන වඩලා තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේ ඕමාන වල ඉඳලා ප්‍රස්තාව අතහැරලා දාලා ඇවිල්ලා මහාන වෙලා ඉඳලා අපිත් එක්ක එකට හිටියේ. ධම්මචක්කේ පාඩම් කරගත්ත දවස් 2-3ක් යනකොට හරි ගෞරවයෙන් හැමදේම කළා. පාන්දර 2කට නැගිටලා භාවනා කරනවා කියන නන්දුවක් නිකා වීරියක් නේ. එහෙම කරපු කෙනා ආපහු සිවුරු ඇරලා ඕමාන් ගිහිල්ලා දැන් ළමයි දෙන්නෙකුත් ඉන්න තාත්තා කෙනෙක් ධ්‍යාන වැඩුවා. ඒකයි හිත දැන් අද තියෙන තැන අපි දන්නේ කොතනද කියලා. ඒ නිසා ඔබට මේ අනංගන සූත්‍රය තුළ සරියුත් මහ රහතන් වහන්සේ දුන්න අවවාදය ඔස්සේ අද මේ දේශනේ සිද්ධ කළේ හිතේ තියෙන උපක්ලේශවල ඇති නැති බව දැනගැනීමයි වැදගත්. මේක තියනවද නැද්ද කියලා දන්න කෙනාට තමයි ඕනකම නැති කරන්නේ. නෑ කියලා දැනගන්න කෙනාට තමයි ඕනකම එන්නේ ඒ නැති හිත රැක ගන්න. අන්න ඒ නිසා පින්වත් ඔබ හිත දකින්න කියලා ඔබට මේ බවුන් පැලැස්ස හැදුවේම සිත වඩන්නේ නිසා තමයි මේ වගේ අනුශාසනයක් සිද්ධ කළේ. ඉතින් හැමෝටම ආශිර්වාද කරනවා මේ උතුම් බක් පොහෝ දිනේ අද හරි ගෞරවයෙන් සතුටින් හැමෝම ධර්මයේ ශ්‍රවණය කළා.
විශේෂයෙන්ම නෙත්ෆම් නාලිකාවේ පින්වත් අධිපතිතුමන් අපේ පින්වත් නිහාල් මහත්මයා අපේ සෙනවිරත්න මහත්මයා හරීම සෙනෙහසින් ස්වාමීන් වහන්සේලා කෙරෙහි දයාවෙන් කටයුතු කරනවා. ඉතින් සභාපතිතුමන්වත් මේ වෙලාවේ විශේෂයෙන් සිහිපත් කරන්න ඕන මේ බවුන් පැලැස්ස ආයතනයේම එතුමා නිසා තමයි ඇත්තටම මේ ආයතනය නිසා නෙත් ශ්‍රාවක ශ්‍රාවිකා ඔබ නිසා මේ ආයතනයම ගොඩනැගිලා තියෙන්නේ. භූමිය පටන්. ඒ නිසා නෙත් පවුලේ දායාදයක් වගේ මේ බවුන් පැලැස්ස කියලා කියන්නේ නෙත් ශ්‍රවණය කරන පින් ඇති ඔබටම දායාද වෙච්ච භූමියක්. මොන කොරෝනා වසංගතයවත් අපි නේවාසික පුහුණු පටන් ගත්ත වැඩසටහන් නවත්තන්නේ නැහැ. මේ වැඩසටහන් ඉදිරියේ දිගටම පැවැත්වෙන බවත් මේ වෙලාවේ සිහිපත් කරනවා. ඉතින් අද දවසේ මේ පින්කම සිදු කිරීම සඳහා ආයතනය තුල සංවිධාන කටයුතු වලදී අපිට දායකත්වයෙන් කැපවෙච්ච අය බොහෝමයි. ඒ අය අතර විශේෂම කියනොත් මූල්‍ය ප්‍රතිපාදන නැතුව මේ සංවිධාන කටයුතු සිදු කරන්න බෑ. සංවිධාන කටයුතු වලදී වියපැහැදම් සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වලදී අපේ පින්වත් කාන්ති අම්මා අපිට අහලා ඇවිල්ලා සයන්ස් මොනවද කරන්න ඕනේ කියලා හරියම ගෞරවයෙන් මේ කටයුතු වෙනුවෙන් දායකත්වයේ සැපයුවා. ඇයටත් මේ වෙලාවේ ආශිර්වාද කරන ගමන් ඊටාම සාර්ථකව අද මේ පින්කම සිදු වුණා. තවදුරටත් ඔබට ගිතෙල් පහන් පූජාව සඳහා නිවසේ සිටම ගිතෙල් පහනක් අතට අරගෙන සූදානම් වෙන්න පුළුවන්. මම දහවල් පොඩ්ඩක් එළියට වැඩම කරලා ආරාමයට එනකොට මේ මගේ ආයතනයේ ඇතුලේ තියෙන පාර සුහදමාවත බවුන් පැලැස්ස පිහිටි පාර සුහදමාවතේ පදිංචි මහත්මයෙක් ඒ කියන්නේ අසල්වැසියෙක් බයික් එකක එනවා. මං සාමාන්‍යයෙන් මේ අසල්වැසියෝ දැක්කම පොඩ්ඩක් නවත්තලා කතා බහ කරනවා. වීදුරු ඇරලා කතා කරනකොට එතුමා මට කිව්වා සයින්හස මේ මම මේ ගිතෙල් පහනක් ගේන්න යනකම ගාල්දිවිදෝ මේ යන්නේ මොකටද මං ගෝ හැබැයි ඇතුළට එන්න දෙන්නේ ආරාමෙට කියලා. ඊට පස්සේ නෑ ගෙදර ඉඳලා පත්තු කරගෙන වැඩ කරනවා. මේ අල්ලපු ගෙදර ගෙවල් වල ඉන්න අය මේ ගිතෙල් පහන් ගෙනල්ලා ගෙදර ඉඳන් සූදානම් වෙනවා. පින්වත්නි ඔබත් සූදානම් වෙන්න ගන්න අතට පහන මේ ආශිර්වාද ප්‍රාර්ථනා කරන ඒ උතුම් ආශිර්වාදාත්මක වැඩසටහනට සහභාගී වෙන්නට ඔබට තව ස්වල්ප මොහොතකින් වාසනාව ලැබෙනවා. හිමිදිරි උදෑසන 6 සිට ඔබට මේ ලැබිච්ච වාසනාව ගොඩාක් මාධ්‍ය ආයතන වල අපි දන්නවා දහවල් වෙනකොට සීල වැඩසටහන સમાપ્ત වෙනවා. නමුත් නෙත් කාර්ය මණ්ඩලය ඊයේ සිට බවුන් පැලැස්සේ මේ වෙනුවෙන් කැප වෙනවා. රාත්‍රී 9-10 වෙනකොත් ඔබ වෙනුවෙන් මේ වැඩසටහන් විසුරුවා හරින්නට වුන් වෙහෙස මහන්සි වෙනවා. පොයි දවසට වෙන මිනිස්සු නිවාඩු. නමුත් මේ නෙත් ආයතනයේ කාර්ය මණ්ඩලය පොයි දවසේ මේ විදිහට ඔබ වෙනුවෙන් මේ ධර්මයේ බෙදා හැරීම වෙනුවෙන් වුන් සේවය කරනවා. ඉතින් අපි මේ පුතාලා 6 දෙනෙක් ආයතනයට අද ඇවිල්ලා ඒ වර්ණ මහත්මත් එක්ක 7 දෙනෙක් ඔක්කොම ඉතින් මේ හැමෝටම අපි ආශිර්වාද කරනවා. අපේ ප්‍රධාන විධායක නිලධාරීතුමන් ඇතුළු හැම දෙනාටම ආශිර්වාද කරනවා. වචනකින් හරි මේ වෙනුවෙන් වෙහෙස මහන්සි වෙච්ච විශේෂම ගුවන් මේ යුද හමුදාවේ පින්වත් දරුවන් අප්‍රමාණ කැපකිරීමක් සිදු කරනවා මේ ආයතනය තුළ. ඒ දරුවන් ලබා දීමේදී අපිට කටයුතු කරපු පින්වත් යුද හමුදාපතිතුමන් ප්‍රධාන සියලු ආරක්ෂක අංශයන්හි සියලු දෙනාටම අපි මේ වෙලාවේ ආශිර්වාද කරනවා. කිව්ව නොකියව සිහි වෙච්ච නොවෙච්ච මේ පින්කමට අපකප වෙච්ච දායකත්වය දක්වපු හැම දෙනාටම මෙත් සිතින් ආශිර්වාද කරමින් අපේ කාර්යාලවල කටයුතු කරන භාග්‍යදුව ඇතුළු ඒ සියලු දරුවන්ටත් අපි මේ වෙලාවේ ආශිර්වාද කරමින් අපේ මගේ රියදුරු මහත්මයා අපේ දුෂ්මන්ත මහත්මයා හැමෝම වෙහෙස මහන්සියලා බොහෝ කටයුතු කළා මේ උතුම් ශ්වේත පූජා වැඩසටහන සාර්ථක කරගෙන ගැනීම පිණිස හැම දිනාටම මෙත් සිතින් එකසේ ආශිර්වාද කරමින් ඔබ සියල්ලෝම මේ පින් බලෙන් මෙලොව සැනසෙත්වා හැම දිනාම පරලොව සුගතිය ලබත්වා හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ මේ ගෞතම බුදු සසුනේ ඉක්මන් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා.